ආයුබෝවන් සුබ දිනයක් ආදරණීය දරුවන් සියලු දෙනාටම අද දවසේ 8 ශ්‍රේණියේ 11 වෙනි පාඩම සමමිතිය කියන පාඩම තමයි මා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමමිතිය. මේ වෙනකොට අපි 7 ශ්‍රේණියේදී සමමිතිය පාඩම හඳුනගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ පාඩම අධ්‍යයනය කරාට පස්සේ බ්‍රමක සමමිතිය කියන්නේ මොකක්ද හඳුන ගන්න හැකියාව ලැබෙනවා. බ්‍රමක සමමිතික තල රූපවල බ්‍රමක සමමිති ගණය සොයන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ද්විපාර්ශ්වික සමමිතිය සහිත තල රූප බ්‍රමක සමමිතික අක්ෂ ගණයත් සමමිතිය අක්ෂ ගණයත් අතර සම්බන්ධය මොකක්ද කියලා හඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ සමමිතික තල රූපවල සමමිතික අක්ෂ ගණනත් බ්‍රමක සමමිති ගණයත් අතර සම්බන්ධය මොකක්ද කියලා හඳුන ගන්න ඔබට ලැබෙනවා. මෙන්න මේ කියන නිපුණතාවයන් මේ පාඩම අවසානයේ අපිට ලැබෙනවා. එහෙමනම් අපි පළවෙනියෙන් හඳුනගමු මොකක්ද මේ ද්විපාර්ශ්වික සමමිතියක් කියලා කියන්නේ. අපි 7 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා කිසියම් තල රූපයක් යම් කිසි රේඛාවක් ඔස්සේ දෙකට නැමුවා. ඒකෙන් එක කොටසක් අනෙක් කොටස මත සමපාත වෙනවා නම් අපි කියනවා මේ තල රූපයට සමමිතියක් තියෙනවා කියලා. ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා කියලා. දැන් අපි ගත්තොත් මෙන්න මේ රූපය මෙන්න මේ කඩයිරෙන් පෙන්නපු මේ අක්ෂය ඔස්සේ දෙකට නැමුවොත් එහෙම මේ කොටසත් එක මත එක සමපාත වෙනවා. ඒක නිසා අපි කියනවා මේ රූපයට සමමිතියක් තියෙනවා කියලා. මෙන්න මේ අක්ෂය අපි කිව්වා සමමිතික අක්ෂය කියලා. මේ තියෙන අක්ෂය සමමිතික අක්ෂය. පැහැදිලිද? සමමිතික අක්ෂය මේ අක්ෂය. හොඳයි. අපි තවත් උදාහරණයක් අරගෙන බලුවොත් මේ තියෙන ඍජු කෝණාශ්‍රයේ සමමිතික අක්ෂ දෙකක් තියෙනවා. සමානව දෙපැත්තටම නවන්න හැකියාව තියෙනවා. මේ අක්ෂය ඔස්සේ නැමුවත් මේ කොටසට සමපාත වෙනවා. ඒ වගේම තමයි මේ පැත්තෙන් නැමු අක්ෂය ඔස්සේ අපි නැවුවත් මේ කොටස මතට සමපාත වෙනවා. ඒක නිසා මේකට අපි කියනවා සමමිතියක් කියලා. දැන් මේ බලන්න මේ රූපය ගත්තාම අපි 7 දී ඉගෙනගෙන තියෙනවා. දැන් මෙතන මේ ඔස්සේ නැමුවත් මේකයි මේ පැත්තයි සමපාත වෙනවා. මේ ඔස්සේ නැමුවත් සමපාත වෙනවා. මේ ඔස්සේ නැමුවත් සමපාත වෙනවා. මේ ඔස්සේ නැමුවත් සමපාත. ඒක නිසා මේකට තියෙනවා සමමිතික අක්ෂ කිහිපයක්. කීයක් තියෙනවද? 3ක් තියෙනවා. සමමිතික අක්ෂ 3ක් තියෙනවානේ. අපි බලමු ආයි කීයක් තියෙනවද කියලා. මම වෙන පාටකින් පැහැදිලි කරමු. මෙන්න 1යි, මෙන්න 2යි, මෙන්න 3යි. 3ක් නෙවෙයි 4ක් තියෙනවා. සමමිතික අක්ෂ 4ක් තියෙනවා. නැවත බලන්න. සමමිතික අක්ෂ 4යි. 1යි, 2යි, 3යි, 4යි. සමමිතික අක්ෂ 4ක් වාට එනවා. හොඳයි. ඔබ බලන්න අපි 7 ශ්‍රේණි ඉගෙනගත්තු මේ කාරණාව සිහියට ගන්න. මොකද්ද? කිසියම් තල රූපයක් යම් කිසි රේඛාවක් ඔස්සේ දෙකට නැමීමෙන් එකිනෙක සමපාත වෙනවා නම් එම රූපයට අපි කියනවා ද්විපාර්ශ්වික තල සමමිතියක් තියෙනවා කියලා. හොඳයි. අපි පුනරීක්ෂණ අභ්‍යාසය සම්පූර්ණ කරන්න ඔබ බොහොම සරල ලේසි අභ්‍යාසයක් තියෙන්නේ. මේක ඔබට කරන්න හැකියාව තියෙනවා. සමමිතික අක්ෂ අදින්න. සම්මිතික තල රූප තෝරලා ලියන්න. හොඳයි. ඊළඟට අපේ මාතෘකාව වෙන්නේ අපේ පාඩම වෙන්නේ බ්‍රමක සමමිතිය කියන එක. මොකද්ද මේ බ්‍රමක සමමිතිය කියන්නේ? බ්‍රමක සමමිතිය කියන්නේ කිසියම් තල රූපයක් ඒ තල රූපය තුල වූ ලක්ෂයක් වටා
එක් වටයක් භ්‍රමණය වීමේදී එහි මුල් පිහිටුම සමග අවම වශයෙන් එක් වතාවක්වත් සමපාත වෙනවා නම් අපි කියන භ්‍රමක සමමිතියක් තියෙනවා කියලා. මුල් පිහිටීමට හරියන එක් වටයක්වත් සමපාත වෙනවා. මේක මෙහෙම කිව්වට ඔබට තේරෙන්නේ නැහැ. අපි මෙන්න මේ ක්‍රියාකාරකම් කරලා බලමු. මෙන්න මේ ක්‍රියාකාරකම් දැන් ඔබ පරීක්ෂා කරලා බලන්න. මේ ඔබට පේන්නේ සමාන්තරාශ්‍රය. ඔබට පුළුවනි සමාන්තරාශ්‍රයකුත් අරගෙන ඒ සමාන්තරාශ්‍රය මේ විදියට එකවරක් ඔබ භ්‍රමණය කරලා බලන්න සමාන්තරාශ්‍රයේත් භ්‍රමක සමමිතියක් තියෙනවද කියලා. ඒ වගේම සමාන්තරාශ්‍රයේ සමමිතික අක්ෂ තියෙනවද කියලා. සමාන්තරාශ්‍රය ගත්තොත් සමමිතික අක්ෂ නැහැ මේ. සමපාත වෙන්නේ නැහැ දෙකට බෙදුවට හරිය සමානව දෙකට බෙදන්න පුළුවන්. නමුත් සමපාත වෙන්නේ නැහැ. මේ බලන්න. සමපාත වෙන්නේ නැහැ. දැන් පැහැදිලිද? සමපාත වෙන්නේ නැහැ. නමුත් භ්‍රමක සමමිතියක් තියෙනවද කියලා බලන්න අපිට පුළුවනි. දැන් මේ සමාන්තරාශ්‍රය මම මෙහෙම තියලා එකවරක් භ්‍රමණය කරනවා. මේ පැත්තට නෑ. නමුත් මෙන්න මේ පැත්තට එනකොට ඔබට පේනවා මේකේ සමපාත වෙලා තියෙනවා. නේද? සමපාත වෙලා තියෙනවා. ඒ අනුව ගත්තාම මේ පැත්තට ගත්තොත් සමපාත වෙන්නේ නෑ. මේ පැත්තට සමපාත වෙනවා. එහෙනම් එකවරක් භ්‍රමණය වෙනකොට මේ බලන්න පළවෙනි පාර පිහිටීම තියෙනවා. ඊළඟට 1යි. එහෙනම් ඔක්කොම ගත්තොත් 2යි. එහෙමනම් සමාන්තරාශ්‍රයක් ගත්තොත් එහෙම සමාන්තරාශ්‍රයේ සමමිතික අක්ෂ නැති වුණාට මේ සමාන්තරාශ්‍රයේ භ්‍රමක සමමිතියක් තියෙනවා. දැන් රොම්බසය ඔබ ගත්තාම රොම්බසයේ අපිට පේනවා භ්‍රමක සමමිතියක් තියෙනවා. රොම්බසය නේද? ඒ වගේම තමයි රොම්බසයේ සමමිතියක් තියෙනවා මේ සමමිතික අක්ෂ දෙකක් තියෙනවා. ඒ වගේම තමයි රොම්බසයේ භ්‍රමක සමමිති ගණයක් දෙකක් වෙනවා. ඒ අනුව ගත්තාම ඕනෑම තල රූපයක් ගත්තොත් එහෙම භ්‍රමක සමමිතියක් තියෙනවා නම් දැන් මේකේ සමමිතික අක්ෂ ඔබට පුළුවන් මේ විදිහට ගත්තොත් සමචතුරස්‍රයේ 1යි මේ පැත්තට 2යි මේ පැත්තට 3යි මේ පැත්තට 4යි. මේ විදිහට සම්මිතික අක්ෂ 4ක් තියෙනවා. ඒක නිසා මේකේ භ්‍රමක සමමිති ගණය අපි ඉස්සෙල්ලා බැලුවා. අපිට ඒත් ආව 4ක්. භ්‍රමක සමමිති ගණයත් අපිට 4ක් ආවා. මේ බලන්න අපි ඉස්සර වෙලා බලපු රූපේදී අපිට පැහැදිලි වෙනවා මේක වටා අපි මෙහෙම තියලා මේ 1යි 2යි 3යි 4යි. එහෙමනම් සමමිතියක් තියෙන දීපාර්ශික සම්මිතියක් තියෙන තල රූප ගත්තාම සමමිතික අක්ෂ ගණන භ්‍රමක සමමිතියට සමානයි. හැබැයි ද්විපාර්ශික සමමිතියක් නැති රූප ගත්තොත් මේ වගේ සමාන්තරාශ්‍රය වගේ අපිට එහෙම කියන්න බෑ. පැහැදිලිද? ඒ වගේම තමයි ද්විපාර්ශික සමමිතියක් තියෙන මේ වගේ රූපවල මෙන්න මේ සමමිතික අක්ෂ ඡේදනය වන ලක්ෂය තමයි භ්‍රමණ කේන්ද්‍රයේ විදිහට ගෙනෙන්නේ. හොඳයි. අපිට පැහැදිලි නේද? දැන් මේ කාරණා ඔබේ හිතේ තියාගන්න. එම ක්‍රියාකාරකම කරාට පස්සේ අපිට පැහැදිලි වෙනවා කිසියම් තල රූපයක් ඒ තල රූපයේ වටා එක් වටක් නැත්නම් අංශක 360ක් භ්‍රමණය වුණාට පස්සේ මුල් පිහිටීම සමග සමපාත වන වාර ගණන එකකට වඩා වැඩි නම් එම තල රූපයට අපි කියන භ්‍රමක සමමිතියක් තියෙනවා කියලා. ඒ වගේම තමයි ඒ භ්‍රමණය වන ලක්ෂය අපි කියන භ්‍රමණ කේන්ද්‍රය කියලා. මොකක් කියලාද? භ්‍රමණ කේන්ද්‍රය කියලා. ඒ වගේම තමයි සමපාත වන වාර ගාන
සමපාත වන වාර ගාන අපි කියනවා බ්‍රමක සමමිති ගණය කියලා. ඒ විදිහට ගත්තාම ඉහත සමචතුරස්‍රය බ්‍රමක සමමිතියක් තියෙන රූපයක් බව අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි භ්‍රමණ කේන්ද්‍රය වෙලා තියෙන්නේ සමමිතික අක්ෂ ඡේදනය වන ලක්ෂය. ඒ වගේම තමයි මේකෙදී අපිට පැහැදිලි වුණා බ්‍රමක සමමිති ගණය 4ක් බව. හොඳයි. ඔබ මෙන්න මේ ක්‍රියාකාරකමත් අපි ඒ ආශ්‍රයෙන් කරලා තියෙනවා. මේ වීඩියෝ කොටසේ ඊළඟට ඔබ බලන්න මෙන්න මේ මෙතන තියෙන සමපාද ත්‍රිකෝණයක් ඒ වගේම රුම්බසයක් සමාන්තරාශ්‍රයක් ෂඩාශ්‍රයක් සවිදි ඊළඟට ත්‍රිකෝණයක් විෂම ත්‍රිකෝණයක් ඔබ බලන්න මේ ටික ගෙදරදී ඇඳලා මම කරපු ආකාරයට ක්‍රියාකාරකම කරලා මේක සම්පූර්ණ කරන්න. ඒ වගේම තමයි ඔබට එවැනි ක්‍රියාකාරකමක් කරාට පස්සේ මෙන්න මේ කියන කාරණා මතුවෙනවා. එකක් තමයි සමපාද ත්‍රිකෝණයක් ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ 3ක් තියෙනවා. භ්‍රමක සම්මිති ගණය 3යි සම්මිතියක් තියෙනවා. සමාන්තරාශ්‍රයක ද්විපාර්ශ්වික සම්මිතියක් නැහැ. නමුත් භ්‍රමක සම්මිති ගණය 2යි. සම්මිතියක් තියෙනවා. රොම්බසේ ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ 2යි භ්‍රමක සම්මිති ගණයත් 2යි. ත්‍රිකෝණාශ්‍රයේ භ්‍රමක සම්මිති ගණය 2යි ද්විපාර්ශ්වික සමමිතික අක්ෂ 2යි. සමචතුරස්‍රයේ ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ 4යි භ්‍රමක සම්මිති ගණය 4යි. සවිති පංචාශ්‍රයේ ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ 5යි සම්මිති ගණය 5යි. සවිති ෂඩාශ්‍රයේ භ්‍රමක සම්මිති ගණය 5යි සවිති ෂඩාශ්‍රය 6යි ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ 6යි. සවිති අෂ්ටාශ්‍රයේ ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ 8යි සම්මිති ගණය 8යි. මේ අනුව ඔබට පැහැදිලි වෙනවා කිසියම් තල රූපයකට ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා නම් සමමිතික අක්ෂ ගණන සමාන වෙනවා භ්‍රමක සමමිති ගණයට. ඒ වගේම තමයි ද්විපාර්ශ්වික සම්මිතියක් නැති තල රූප වලට උනත් භ්‍රමක සම්මිති ගණයක් තියෙන්න පුළුවන්. අපි පැහැදිලි කරගත්තා උදාහරණයක් විදිහට සමාන්තරාශ්‍රය. භ්‍රමක සමමිතිය ඇති ද්විපාර්ශ්වික සම්මිතික තල රූපයක සමමිති අක්ෂ ඡේදනය වන ලක්ෂ භ්‍රමණ කේන්ද්‍රය වෙනවා. භ්‍රමක සම්මිති ගණය 2කට වඩා වැඩි තල රූප තියෙන්න පුළුවන්. හොඳයි. දැන් ඔබට තියෙනවා පළවෙනි අභ්‍යාසය කරන්න බොහොම සරල අභ්‍යාසයක්, බොහොම ලේසි අභ්‍යාසයක්. මේක සම්පූර්ණ කරන්න අද දවසට මේ පාඩමේ මෙච්චරයි දෙන්නේ ඔබට. බොහොම සරලයි, වැඩි වැඩක් නැහැ. මේ ටිකත් හොඳට බලන්න සාරාංශය. එහෙමනම් පුතේ අද දවසේ අපි පාඩම මේ ආකාරයට අවසන් කරනවා. සමමිතිය ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න. ගෙදරට වෙලා නිකරුණේ කාලේ ගත කරන්න එපා. අපි මේ මහන්සි වෙලා ඔබට වෙන පාඩම් වලින් ප්‍රතිඵලයක් ගන්න. ඒ වගේම ගෙදර දොරේ දෙමාපියන්ගේ කටයුතු වලට සහාය දක්වන්න උදව් වෙන්න. ගෙදර වගාවක් කරන්න, පැලයක් හිටවන්න, පරිසරයට ආදරය කරන්න. එහෙම වුණොත් අපිට වැඩි කාලයක් නැතුව ඉස්කෝලේ යන්න ලැබෙවි. එහෙමනම් ඔබ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.